තමුන්වහන්සේලා බන්ධනාගාරවල රටේ ප්‍රධාන නිලධාරීන් පිරිස. ඒතකොට තමුන්වහන්සේලා තමයි මේක මෙහෙවන්න ඕනේ. හරියාකාරව. ඒක හරියට කරන්න. එහෙම උනේ නැත්තම් කලින් අපි යථාර්ථයට මුහුණ දෙමු. දැන් මහජන විශ්වාසය මේ ආයතන කෙරෙහි බිඳ වැටිලා පහත් තත්ත්වයක තියෙනවා. බන්ධනාගාරවල නීතිය ආධිපත්‍ය බිඳ වැටිලා අපි ඍජුව කතා කරමු. තමුන්වහන්සේලා දන්නවා මේ වල තත්ත්වය මොකක්ද කියලා. බන්ධනාගාර මේ රටේ මම ඍජුව කතා කරන්නේ. මෙතනට එන්න කලින් මම තමුන්වහන්සේලාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග කතා කරලා මෙතනට ආවේ. නිකන් නෙවෙයි. සහ පිටින් මට එන තොරතුරු. මම කියන්නේ කනගාටුයි කියන්නේ යථාර්ථයට මුහුණ දෙන්න බෑ මේක හදන්න. තමුන්වහන්සේලා ඉස්සරහා ඉදිරියේ විශාල අභියෝගයක් තියෙනවා. ඒක කොමසාරි ජනරල් තුමත් කිව්වා. ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. ඒක ජය ගන්න ඕනේ. ඒක ජය ගන්න ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕනේ. පද්ධතිය සකස් කර ගන්න ඕනේ. හැඩගස්සන්න ඕනේ. ශක්තිමත් කරන්න ඕනේ. එතකොට මොකද්ද මේකේ தত্ত্বය? පවතින தত্ত্বය මොකද්ද? දැන් රජයෙන් යම් ඉක්මන් පියවර හොඳ පියවර වගේක් අරගෙන තිබෙනවා. මූලිකව. දැන් මේක ඉස්සරහට යන්න ඕනේ. තමුන්වහන්සේලාගේ දායකත්වය කැපවීම නැතුව මේක කෙරෙන්නේ නැහැ. මේකේ ඉන්නවා දූෂිත නිලධාරීන් පිරිසක්. ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕනේ. ඒක නායක වගකීම. එතකොට මේ බන්ධනාගාර දැන් මේ අද පවතින තත්ත්වය අනුව අපරාධ පිටියක් බවට පත් වෙලා අපරාධ කරුවන්ගේ ක්‍රීඩා පිටි, සෙල්ලම් පිටි. එතකොට අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙන බන්ධනාගාරය. ඒ මොකද? මෙතන විනයක් නැහැ. රන්දවියන්ගේ විනයක් නැහැ. නිලධාරීන්ගේ විනයක් නැහැ. බහුතර ගැන මම කතා කරන්නේ. අවංක නිලධාරීන් ඉන්නවා ඒක මම දන්නවා. කාර්යක්ෂම නිලධාරීන් ඉන්නවා. ඒක මම දන්නවා. නමුත් බහුතරය හදන්න ඕනේ මෙතන. එතකොට අල්ලස දූෂණයට නිලධාරීන් බැහැලා ඉන්නේ මේකේ. රන්දවියන් අපරාධ සිදු කරන්න බැහැලා. මත්ද්‍රව්‍ය ජාවාරමට බැහැලා. තහනම් භාණ්ඩ ඇතුල් කරන්න බැහැලා. අපරාධ සංවිධානය කරන්න. අපරාධ මේ රටේ ප්‍රබල අපරාධ සංවිධානය වෙන්නේ මේක ඇතුලේ. එතකොට පාතාල කල්ලි මේක ඇතුලේ ඉන්නවා. තමුන්වහන්සේලා දන්නවා. කල්ලි හැදිලා පාතාල කල්ලි. එළිය කොටසක් ඉන්නවා ඇතුලේ කොටසක් ඉන්නවා. ඒ දෙකොල්ල සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මේ රටේ අපරාධ සිදු කරනවා. ප්‍රබල අපරාධ. එතකොට නිලධාරී මම හැමෝම ගැන නෙවෙයි කියන්නේ මේ
තේරුම් ගන්න. ධාරයෙන් රැඳවියන් ආරක්ෂා කරනවා. ඕක සංස්කෘතිය මේකේ. මොකද්ද සංස්කෘතිය? මං කියන්න ඕනේ තමුන්ලා දන්නවා. නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරන රැඳවියන් නිලධාරීන් ආරක්ෂා කරනවා. එතකොට මෙතන අන්තර් සහජීවනයක් තියෙනවා. මේ කඩන්න ඕනේ. අන්තර් සහජීවනය. එතකොට මේ බන්ධනාගාර දැන් අපරාධකරුවන් නවීන තලයක විශේෂ තලයක අපරාධකරුවන් බිහි කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා. එතකොට මහජන විශ්වාසය පැතුරේ. මෙතන බන්ධනාගාරයෙන් වෙන්න ඕන කාර්යය මොකක්ද? දඩුවම් ක්‍රියාත්මක කිරීම හරිය විදියට. මෙතන සෙල්ලම් පිටියක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පුනරුත්ථාපන හරියට සිදු වෙනවා. පුනරුත්ථාපනයක් සිදු වෙනවා නම් ඒ පුනරුත්ථාපනය වෙලා යහපත් පුරවැසියෙක් නැවත සමාජගත වෙන්න ඕනේ. ඒක වෙනවද මෙතන? ඒක වෙලා නැහැ. ඒකයි මේ රටේ අපරාධ රැල්ල දිනෙන් දින වැඩි වෙන්නේ. එතකොට යුක්තිය පසිදලීමේ පද්ධතිය වැදගත් කොටසක් මේ බන්ධනාගාරය. වැදගත් පුරුකක්. එතකොට එක කොටසක් වැදගත් කොටසක් හරියාකාරව කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ පද්ධතියට බලපානවා. පද්ධතියට බලපානවා. රටේ නීතිය සහ සාමයට තර්ජනය අහිතකර බලපෑමක් ඇති කරනවා. එතකොට මහජන ආරක්ෂාවට තර්ජනය. ජාතික ආරක්ෂාවට තර්ජනය. එතකොට මේ බන්ධනාගාරයෙන් කළ යුතු කාර්යය තමුන්වන්සේලා තේරුම් ගන්න. යථාර්ථයට මුහුණ දෙන්න ඒකයි මං කියන්නේ. මේක තේරුම් ගන්න තමයි ඉස්සරහට යන්න ඕනේ. අසාර්ථකයි මේ ක්‍රමය. කනගාටුවෙන් කියන්න ඕනේ. දැන් තමුන්වන්සේලා කොමසාරිස් ජනරාල්තුමා කිව්වා වගේ අපිට මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා. අපි ඉන්න කාලය තුල ඒක හරියට ඉෂ්ට කරන්න. විශ්‍රාම යනකොට ඔළුව කෙලින් තියාගෙන යන්න. හරි සේවයක් කරලා. පස්සේ පසුතැවෙන්න දෙපා අවස්ථාව උදා වෙලා තියෙන්නේ තමුන්වන්සේලාට. මේක හදන්න රට හදන්න. රට හදන්න මේව හැදෙන්න ඕනේ. මේව හැදෙන්න නැත්නම් රට හදන්න බෑ. එතකොට මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්න තමුන්වන්සේලා. මිනිස්සු බලන් ඉන්නවා යහපත් පරිසරයක ජීවත් වෙන්න. සංවර්ධනයක් වෙන්නේ නැහැ මේ රටේ නීතිය සාමය නැත්තම්. සංවර්ධනයක් ඇති කරන්න බෑ. ආයෝජකයන් එන්නේ මේ රටට දූෂණය අල්ලස. එතකොට දැන් අපිට අවශ්‍ය ශක්තිමත් නායකත්වය කැපවීම. ඒ වගකීම් බාර අරන් තමුන්වන්සේලාත් නායකයෝ වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ මාර්ගෝපදේශය දෙන්න ඕනේ නායකයෙක්. අනික නීතිය ක්‍රියාත්මක කරන්න බය වෙන්න එපා. කරුණා කරලා.
තමුන්වහන්සේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට තමුන්වහන්සේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. ඒකයි මම කියන්නේ. නීතියෙන්ම ආරක්ෂා වෙනවා අනිවාර්යෙන්ම. එතකොට මොකද්ද මේකේ යථාර්ථය? ඔක තමයි. එතකොට අපිට අවශ්‍ය මේ බන්ධනාගාරය හදන්න බෑ දූෂිත නිදහරින් රජ කරනකොට මේක ඇතුලේ. ඉතින් ඒ සංස්කෘතිය නැති කරන්න ඕන. නිලධාරීන් අතරේ හොඳ විනයක් ඇති කරන්න ඕන. විනය. ඒ විනය නැත්තම් මේක කරන්න බෑ. එතකොට තමුන්වහන්සේලා වගකීම ඒ විනය ඇති කරන්න. සෑම බන්ධනාගාරයකම නිලධාරීන් අතර හොඳ විනයක් තියෙන්න ඕනේ. චාර්ය ධර්ම සංග්‍රහයක් හදන්න එහෙම එකක් නැත්තම් හදලා ඒක ක්‍රියාත්මක කරන්න. තමුන්වහන්සේලා ආදර්ශයක් දෙන්න ඕනේ. පහළ නිලධාරීන්ට ආදර්ශයක් දෙන්න ඕනේ. ආදර්ශයෙන් තමයි මේක කරන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය මෙතන ප්‍රතිසංවිධානය. ප්‍රතිසංස්කරණයක්. එතකොට ඒක කෙරෙන්න ඕනේ නැත්තම් මේක හදන්න බෑ. බලන්න මොකද වෙන්නේ කියලා. මේක ඇතුලේ මත්ද්‍රව්‍ය එනවා ඇතුලට. මෙතන ජාවාරම් වෙනවා. ඇතුලේ පිට ජාවාරම් මහා අපරාධ සිදු කරන්න මෙහෙන් කුමන්ත්‍රණය කරනවා. නිලධාරීන් ඒවට අනුබල දෙන්න. නිලධාරීන් අනුබල දෙනවා. අනුබල දීම මෙතන වෙන්නේ. සමහර කුමන්ත්‍රණය කරන ඇති. මේක රණවියන් එක්ක ඒක බලන්න ඕනේ. එතකොට මෙතනින් මෙතනට අතුලට එනවා තහනම් බාන. පාලනයක් නැහැ. ඇතුලේ කල්ලි ගහිලා මෙතන මාෆියාවක් තියෙනවා. එහෙමයි සාමාන්‍ය මිනිස්සු කියන්නේ මාෆියාව. කනගාටුයි මේ කියන්නේ. නමුත් අපි වැරදි හදා ගන්න ඕනේ. දැන් අවස්ථාව ලැබිලා ඒක කරන්න. තමුන්වහන්සේලා මේ නායකයාට සම්පූර්ණ සහයෝගය දෙන්න මේක හදන්න රට හදන්න. අපිට වගකීමක් තියෙනවා මෙතන. දරුවන් යහපත් ලෙස මේ රටේ ඉදිරියට ජීවත් වෙන්න. තමුන්වහන්සේලා දරුවන් ගැන කල්පනා කරන්න. බලය අතට ආපුවම ඒක හරි විදිහට පාවිච්චි කරන්න. එච්චරයි මම කියන්නේ. නිත්‍යානුකූලව. සේවයක් කරන්න මේ රටේ මිනිස්සුන්ට බලන් ඉන්නවා මෙතන. මිනිස්සු. තමුන්වහන්සේ මහජනයාගේ පඩිය මේ මුදල් වලින් ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ එහෙමයි. එතකොට කාලේ නාස්ති කරන්න එපා. කාලෙන් ප්‍රයෝජන ගන්න. රාජකාරී හරියට ඉෂ්ට කරන්න. රාජකාරී වෙලාවන් වලදී දැන් තමුන්වහන්සේලා පැය 24ක් රාජකාරී. ඒක දන්නවනේ. පැය 24ම රාජකාරී. ඒකයි නීතිය කියන්නේ. එතකොට මොකද්ද දැන් අපි කරන්න ඕනේ? මේ පද්ධතිය හරියට සකස් කරගන්න. රාජ්‍යයන් දිහා අපි බලන්න ඕනේ. මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් තදබදය. අධික තදබදය. තදබදය නිසා මෙතන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මෙතන නීතිය ක්‍රියාත්මක කරන්න අමාරුයි මේ පරිසරයක් තුල. එතකොට තදබදය අපි අඩු කරන්න ඕනේ. සම්පත මානව සම්පත් වැඩි කරන්න ඕනේ. මේ කාර්ය මණ්ඩලය වැඩි කරන්න ඕනේ.
එතකොට ඉන්න නිදහරින් අපි මම මෙතනට ආවේ අපරාධකරුවන් වැරදිකරුවන් නීතිය උල්ලංඝනය කරන අයට විරුද්ධ පණිවිඩයක් දෙන්න. නිදහරින් හෝ වේවා රැඳවියන් හෝ වේවා මට ප්‍රශ්නයක් නැහැ. මම තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. තදින්. අනික තරාතිරම් නොබලා. හරි? මට ප්‍රශ්නයක් නැහැ. මම මෙතනට වගකීමකින් ආවේ මේ තනතුර බාරගත්තේ මං රාජකාරියක් ඉෂ්ට කරන්න. මේ ජනතාවට සේවයක් කරන්න මේ යුක්තිය පසුදීමේ පද්ධතිය. මට හැකි පමණින් යලි ස්ථාපිත කරලා නීතිය ආධිපත්‍ය මේ රටේ ස්ථාපිත කරන්න. දැන් බන්ධනාගාරවල බලන්න නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරි විදියට. නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය රැකවරණය සමානව තියෙන්න ඕන. නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථා 12 වන වගන්තිය. ඔය වගන්තිය හිතේ තියාගෙන වැඩ කරා නම් උන්ට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එතකොට රදවියන්ගේ සහයෝගය ලබා ගන්න එයාට ජීවත් වෙන්න පරිසරයක් ඇති කර ගන්න ඕනේ මෙතන. මොකද අමානුෂික තත්ත්ව යටතේ මේක අමාරුයි කරන්න. එතකොට අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඒ තත්ත්වය. හැකි පමණ සුදුසු තත්ත්වයකට ගේන්න. ලොකු ප්‍රාග්ධන වියදම් කරන්න ඕනේ නැහැ ඔකට. එතකොට බලන්න මෙතන පද්ධතිය බලන්න. පද්ධතිය සකස් කරගන්න ඕනේ මේක ඇතුලේ අපරාධ වළක්වන්න. මූලිකව අපරාධ වැළැක්වීමට පරිසරය සකස් කරගන්න ඕනේ මේක ඇතුලේ. ඒතකොට ඒ වගකීම තියෙන්නේ නිර්ධාරයෙන්ට. ඒකට පවතින තාක්ෂණයයි ඉදිරියට ගැන හිතන්න එපා. දැන් තියෙන තත්ත්වය ප්‍රයෝජන ගන්න. සම්පත් වලින් පවතින සම්පත් වලින් ප්‍රයෝජන ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ. එතකොට තාක්ෂණයක් තියෙන යම්කිසි තාක්ෂණයක්. ඒක රජය දැන් ඒ තාක්ෂණය නවීන තාක්ෂණයක් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් අපිට අවශ්‍යයි අර අපරාධ වැළැක්වීම. එතකොට ඒකට අපි පද්ධති සකස් කරගන්න ඕනේ. ඒකට දැන් ක්‍රමවේදයක් ස්ථාපිත කරගන්න ඕනේ. එතකොට බුද්ධි අංශයක් තියෙන්න ඕනේ බන්ධනාගාරයට. බුද්ධි අංශයක්. ඇතුලේ බුද්ධි ඒකකයක් තියෙන්න ඕනේ. ඒ බුද්ධි ඒකකය තමයි තමුන්වහන්සේට ඔක කියන්න ඕනේ නැහැ නේ. මේ වාගේ පරිසරයක තනක් ඔය බුද්ධි අංශයක් නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. දැන් මොකද වෙලා තියෙන්නේ? රැඳවියන් තොරතුරු දෙන්නේ නැහැ. තොරතුරු ගන්න අමාරුයි රැඳවියන්ගෙන්. කතා කරන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට කොහොමද ඒ තොරතුරු ලබා ගන්න? ඒකට ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. එතකොට බුද්ධි අංශයෙන් ඒ සේවය වෙනවා අනිවාර්යෙන්. බුද්ධි අංශයට තියෙනවා තොරතුරු ලබා ගැනීම හැකියාව. ඒක තමුන්වහන්සේලා තේරුම් ගන්න. ඒ ක්‍රමසහවිදි ගැන මම කතා කරන්න ආවේ නෑ.
ඒක වටහා ගන්න. එතකොට බුද්ධි අංශයක් තියෙන්න ඕනේ හරි සංවිධානාත්මකව ඒක පිහිටවන්න ඕනේ හරි විදියට. ඔය නමට ඔය අංශ ඒකක තියන්න බෑ. ඔය හරි විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ සුදුසු පුද්ගලයන් දාන්න ඕනේ වලට. ඊළඟට එතකොට බුද්ධි අංශයත් එක්ක යනවා ආවේශන අංශය. සර්වේලන්ස් ආවේශනය. ඊළඟට සෝදිසි කිරීම සර්ච්. ඔය තුන එකට යන්නේ. එතකොට ඒ පරිපාලනය ඇති කරන්න ඕනේ මෙතන. ක්‍රමවත්ව ඒක සිදු වෙන්න ඕනේ හැම වන්දනාගාරයකම. මොකද මෙතන ලොකුම ප්‍රශ්නය මත්ද්‍රව්‍ය මේකට එන එක. ඊළඟට සංනිවේදන ක්‍රමය. දුරකථන සෙල් දුරකථන භාවිතා කරලා තමයි මේ අපරාධකරුවන් ක්‍රියාත්මක වෙන්නේ. ඒවා නතර වෙන්න ඕනේ. එතකොට නිලධාරීන් පණිවිඩ කරවන්න වෙලා තියෙනවා මෙතන. මම ඒක දන්නවා. දුරකථනය අදාළ වුණාම නිලධාරීන් පණිවිඩ ගෙනියනවා. පණිවිඩ කරුවන් නිලධාරීන් ඒක නවත්තන්න ඕනේ. එතකොට මේවා අභියෝග. හැබැයි ඒ කැපවීම තමුන්වහන්සේලා තියනවා නම් මං ආවේ තමුන්වහන්සේලාව දිරිමත් කරන්න. මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා ස්ථාවරේ. ඉස්සෙල්ලා අපේ යථාර්ථය අඳුන ගන්න ඕනේ. එතකොට ඒකට හරියාකාර ක්‍රමවේදයක් යොදා ගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. අපරාධ වැළැක්වීම. අපරාධකරුවන් සොයා ගැනීම. ඊළඟ එක. අපරාධකරුවන් සොයා ගන්නෙත් ওই ක්‍රමයෙන්ම තමයි. එතකොට ඒකට හරි පිරිසක් ඉන්න ඕනේ. විමර්ශන ඒකකයක් තියෙන්න ඕනේ හරියාකාර විමර්ශන ඒකකයක්. විමර්ශන ඒකකයක් පිහිටවන්න ඕනේ මේක ඇතුලේ විමර්ශන කරන්න. ඊළඟට විශේෂ ඒකකයක් වැටලීම් කරන්න. ස්පෙෂල් බ්‍රාන්ච් එකක්. ඉතින් ඔය අංශ ස්ථාපිත කරන්නේ නැතුව හරියාකාරව ක්‍රමවත්ව මේ වැඩේ ගෙනියන්න බෑ. ඔය සුප්‍රින්ටෙන්ඩන්ට් මහත්තයෙකුට හිතුණු වෙලාවට මෙතන රේඩ් එකක් කරලා ඕකෙන් වැඩේ වෙන්නේ නැහැ. මේක ක්‍රමවත්ව කරන්න ඕනේ. එතකොට ඒ අංශ වලින් තමයි මේවා පරිපාලනය වෙන්න ඕනේ. විමර්ශන අංශය. ඊළඟට නීති කොට්ටාසය. මෙතන නීති කොට්ටාසයක් නැහැනේ මේ බන්ධනාගාරේ. ඒ මොකද විනයානුකූල පියවර ගන්න නිලධාරීන්ට. ඊළඟට නීති උපදේශ අපිත් එක්ක සම්බන්ධ වෙලා රාජකාරී කරන්න. දැන් මම ලෑස්ති සම්පූර්ණ කැපවීමෙන් තමුන්වහන්සේලාට පූර්ණ සහයෝගයක් දෙන්න වැඩේ කරන්න. පූර්ණ සහයෝගයක් දෙන්න මම ලෑස්ති. මම කැප වෙලා ඉන්නේ ඕන වෙලාව. අනිත් එක මම තමුන්වහන්සේට කියන්නේ මම අවංක කාර්යක්ෂම නිලධාරීන් වෙනුවෙන් වෙන්නේ සිටිනවා. අවංක කාර්යක්ෂම නිලධාරීන්. ඒ නිසා තමුන්වහන්සේලා ඒක මතක තියාගන්න. හරි දේ කරන්න බය වෙන්න එපා. එතකොට ඔය අංශ ටික අපි හදා ගන්න ඕනේ මේක ඇතුලේ. හරි විදියට. එතකොට පිටස්තර ආයතනවල නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දායකත්වය අවශ්‍යයි. දායකත්වය නැතුව මේක තනියෙන් කරන්න බෑ. කරුණාකරලා මතක තියාගන්න. ඒතොර රාජ්‍ය බුද්ධි අංශය. පොලිසිය අවශ්‍යයි මේ වැඩේ කරන්න. එතකොට නිලධාරීන්ට ඕගොල්ලෝ දැඩි පණිවිඩයක් දෙන්න ඕනේ.
මෙතන මේක හදන්න ඕනේ. ඒ නිසා පණිවිඩය යන්න ඕනේ. නිර්ධාරයෙන් පුනරුත්ථාපනය වෙන්න ඕනේ. මෙතන ඔක්කොටම ඉස්සෙල්ලා. නිර්ධාරයෙන් පුනරුත්ථාපනය වෙන්න. පුනරුත්ථාපනය කරන්න වෙනවා මේ නිර්ධාරයෙන්. මේකේ බහුතරය. මොකද මෙතන වැඩි කාල නැහැ. කාලෙ පිටුමට ප්‍රශ්නයක් තියෙනවා. මේක හරියාකාරව ඉක්මනට කරන්න ඕනේ. මම මාස මේ කොවිඩ් එකත් එක්ක මාස 15ක් ඇතුළත අපරාධ ගොනු 19000 ගණක් ඉවර කරා. 19000 ගණන්. අධිචෝදනා පත්‍ර 10885ක් මහාධිකරණයට යවුවා. කරන්න පුළුවන් මේ වැඩේ. මම එනකොට ළමා අපචාර අංශයේ නඩු ගොඩු 17000ක් තිබුණා. 17000ක්. ඒවා දැන් 2000ට අඩුවෙන් බස්සලා තියෙනවා. එතකොට අර අපි නිර්ධාරීන්ගේ සහයෝගය ලබා ගත්ත මේකට. සම්පූර්ණ දෙපාර්තමේන්තුව එකතු වුණා මේක කරන්න බෑ නැත්තම් මේක. එතකොට අපි මං කියන්නේ අදිෂ්ඨාන පූර්වකව වැඩ කරන්න ඕන. අදිෂ්ඨාන පූර්වකව. යම් කිසි අරමුණක් එක්ක අරමුණක් ඇතුව. එතකොට තමුන් වහන්සේලා මෙතනින් යන වෙලාවේ යම් කිසි හිත ඇතුලේ අරමුණක් හිතා ගන්න. මින් ඉදිරියට මම මේක කොහොමද කරන්නේ? මොකද මේ පණිවිඩය යන්න ඕනේ හැම තරාතිරකම නිදහරින්. රන්දවියන්ටත් යන්න ඕනේ මේක. රන්දවියන්ට යන්න ඕනේ. එතකොට තව වැදගත් කාරණයක් තියෙනවා. නිලධාරීන්ට පුහුණුව අවශ්‍යයි. ट्रेनिंग स्टाफ ट्रेनिंग පුහුණුව හරියාකාර පුහුණුවක් දෙන්න ඕනේ ක්‍රමවත්. ඒක අපි දෙන්න ලෑස්ති අපේ පැත්තේ. මම ඒකට දායක වෙනවා. ඒතර පුහුණුව අත්‍යවශ්‍යයි. මේකේ මානව අයිතික වාසිකාන් රැක ගන්න ඕනේ. නිදහරේ හැමෝගෙම මානව අයිතික වාසිකාන් රැක ගන්න ඕනේ. මොකද මෙතන රැඳවියන්ට ඉන්න සුදුසු පරිසරයක් ඇති කරොත් අපරාධ අනිවාර්යයෙන්ම අඩු වෙනවා. අඩු වෙනවා. මොකද මෙතන හරි ලේසි මේ අර සුළු අපරාධකරුවන් පෙළඹවන්න. එතකොට ඒගොල්ලෝ මෙතන ඉඳලා ඉහළ තලවලට යනවා. ඒකයි වෙන්නේ. දැන් තමුන්ලාස දන්නවා මෙතන පාතාලයෙන් මේකට එනකොට තනියෙන් නෙවෙයි මිනිස්සු එන්නේ. තව පිරිසක් එකතු වෙනවා. ඒතර මෙතන කල්ලි මේක ඇතුලේ. මේ කල්ලි කඩන්න ඕනේ. පාතාලේ ඇතුලේ. මම හිතන්නේ ඇතුලේ පාතාලය පිට පාතාලයට වඩා ප්‍රබලයි. මොකද එළියේ හිටිය පිරිස දැන් ඇතුලේ ඉන්නවා. එතකොට මෙතන ලොකු අභියෝගයක් තියෙනවා. එතකොට නිර්ධාරීන්ගේ පුහුණුව අත්‍යවශ්‍යයි. පුහුණුවෙන් තමයි අපි දැනීම ලබා ගන්න. දැනීම අවශ්‍යයි. රන්දවියන් හසුරුවනවාදී පුනරුත්ථාපනය වැදගත්. දැන් මෙතන පුනරුත්ථාපනයක් වෙනවද බලන්න. අපි නැවත අපරාධ සිදු කරන ප්‍රතිශතය ගත්තොත් මෙතන පිට වෙන අයගේ බොහොම ඉහළයි. බොහොම ඉහළයි. එතකොට ඒක මේ ඔයක ලොකු ප්‍රශ්නයක් මේ රටට. මෙතන යන මිනිස්සු
පුනරුත්ථාපනය වෙන්නේ නැත්නම් නැවත අපරාධ වලට පෙළඹෙනවා නම් ඊට වඩා දරුණු අපරාධ කරන්න. මේ බන්ධනාගාරවල ඇති ඵලය මොකක්ද? එතකොට ඒ එකක්. දැන් ඔය නඩු මෙහෙවන්න මේකට සම්පූර්ණ දායකත්වය දෙන්න මම ලෑස්තියි. තමුන්වහන්සේලා කෙලින් වැඩ කරොත් මේකේ දූෂිත පිරිස අහු වෙනවා නීතිය රැහැනට. කෙලින් වැඩ කරන්න. මට දූෂිත පිරිස හඳුනාගෙන දෙන්න. ඉතුරු වැඩ ටික මම කරන්න. දූෂිත පිරිස හඳුනාගත්තම එතනින් තමයි ඉස්සරහට යන්න ඕනේ. එතකොට මේකේ නිර්ධාරණය මට්ටමේ ඉන්න අපරාධ වලට අනුබල දෙන අය, ආධාර අනුබල දෙන අය අපි හඳුනා ගන්න ඕනේ. එතකොට තව කරුණු කිහිපයක් තියෙනවා. දැන් තොරතුරු සපයන්නන් ආරක්ෂා කිරීමට හරි ක්‍රමවේදයක් සකස් කර ගන්න ඕනේ. තොරතුරු සපයන්න. මොකද රැඳවියෙක් ඇවිල්ලා තොරතුරක් දුන්නොත් ඒ මිනිස්සයා ඊළඟ දවසේ මරුන් ගන්න පුළුවන් මෙතන. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉස්සරහට කවුරුත් දෙන්නේ නැහැ. මොකද ඒ රහසිගතභාවය නැහැ මෙතන. රහසිගතභාවය. එතකොට රහසිගතභාවය ආරක්ෂා වෙන විදියට තමයි ඒ ක්‍රමය සකස් කරගන්න ඕනේ. තොරතුරු කරවන්න ඇති කරන්න. අර ඉංග්‍රීසියෙන් කියනවා විසල් බ්ලෝවර්ස් කියලා. විසල් බ්ලෝවර්ස්. ඒ වගේ පිරිසක් අපි ඇති කරන්න ඕනේ මේක ඇතුලේ. නිලධාරීන් අතරෙත් ඉන්න ඕනේ. විසල් බ්ලෝවර්ස්ලා. නිලධාරීන් අතරේ. රන්දවියන්ට පමණක් මේක පටවන්න බෑ. එතකොට විසල් බ්ලෝවර් පිරිසක් ඇති කරන්න ඕනේ. එයාට රිවෝඩ් එකක් තියෙන්න ඕනේ. එතකොට රහසිගත ක්‍රම ඇති කරන්න ඕනේ මේ තොරතුරු ලබා ගන්න. ඊළඟට රන්දවියන්ගේ ප්‍රශ්න තියෙනවා. විශාල ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේක ඇතුලේ ඇති වෙන ප්‍රශ්නයි. ඒවා සම්බන්ධයෙන් පැමිණිලි කරන්න තව හොඳ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. කාර්යක්ෂම ක්‍රමවේදයක් පැමිණිලි. ඒ පැමිණිලි හරියාකාර විභාග වෙන්න ඕනේ. ඒ වලින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් මිනිස්සු පැමිණිලි කරන්නේ නැහැ. එතකොට පැමිණිලි නොකරනකොට ඒ මිනිස්සුගේ මානසික තත්ත්ව වෙනස් වෙනවා. මෙතන මේකට ඇතුල් වුණාම තමා බිමට වැටෙනවනේ. මානසිකව ඒක මම කියන්න ඕනේ නැහැ. බිමටම වැටෙනවා. එතකොට ඒ මානසික තත්ත්වය යම් කිසි මට්ටමකට ගේන්න තමුන්වහන්සේලාගේ වගකීමක් තියෙනවා. නැත්තම් මේ මිනිස්සු පෙළම වෙනවා. මත්ද්‍රව්‍ය වලට. මත්ද්‍රව්‍යයට හැබ්බැහි වෙනවා. හැබ්බැහි වෙලා. එතකොට ජාවාරම ප්‍රචලිත වෙනවා මේක. ඒ නිසා පැමිණිලි ක්‍රමේ සාර්ථකත්වයක් තියෙන්න ඕනේ මෙතන. එතකොට මොකද්ද යහපාලනයක් ඇති කරන්න ඕනේ මේකේ. යහපාලනය. එතකොට ඔබතුමා දැන් මේ බන්ධනාගාරයේ නායකත්වයේ බාර අරන් ඉන්න අවස්ථාවේ මේක යහපාලනයක් තමයි ඇති කරන්න ඕනේ. යහපාලනය. මොකක්ද යහපාලනය කියන්නේ? වගවීමක් වෙන්න ඕනේ. මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනේ. මහජන අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕනේ. නීතිය ආධිපත්‍ය රැක ගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි විදියට. එතකොට
අවංකභාවය කාර්යක්ෂමභාවය ඒ ඔක්කොම එකතු වෙනවා මේකට. එකක් නෙමෙයි 10ක්. ඉතින් යහපාලනය තමයි අවශ්‍ය මෙතනට. දැන් යහපාලනය. ඒ යහපාලනය ඇති කරන්න දැන් රජයෙන් අලුත් නායකයෙක් පත් කරලා ඉන්නවා. එතකොට එතුමට සම්පූර්ණ සහයෝගය දෙන්න මේක හදන්න. දැන් රජයෙන් මේකට දායකත්වයක් වෙන්න ඕනේ. ඒක කෙරෙනවා. ඒක ක්‍රියාත්මක වුණා. එතකොට සම්පත් වලින් දායකත්වයක් අවශ්‍යයි. ඒක අපි පිළිගන්නවා. සම්පත් වලින් දායකත්වයක් අවශ්‍යයි. ඊළඟට මේ තදබද අඩු කරන්න අවශ්‍යයි. ඒක රජයෙන් ඉදිරියේදී කරනවා. එතකොට අපි පරිසරය හදා ගන්න ඕනේ මේ රදවියන්ට. වැසිකිලි පහසුකම්, ජල පහසුකම්, ආහාර, හරියාකාර ආහාර, අධ්‍යාපනය වැදගත්. අධ්‍යාපනය මම දන්නේ අධ්‍යාපනය හරියට කරනවද කියලා නේද යන්නේ. පිට රටවල මේ අධ්‍යාපනය කියන එක උඩින්ම වගේ තියෙන්නේ. මොකද අපි රන්දවියෙක් සමාජයට පිට කරනකොට සමාජයේ යහතින් යහපත්ව ජීවත් වෙන්න අපි තත්ත්වයක් ඒ රන්දියට ඇති කරන්න ඕනේ. නැති කරනව නෙමෙයි ඇති කරන්න ඕනේ. එතකොට අධ්‍යාපනය රන්දවියන්ගේ අධ්‍යාපනය ඒ අධ්‍යාපනයෙන් පුනරුත්ථාපනයකුත් වෙනවා. එතකොට මේකට නවීන තාක්ෂණය අවශ්‍යයි. ඒකත් ලැබෙයි ඉස්සරහට. එතකොට මේ සම්පත් සියල්ල එකතු කරගෙන මේ අල්ලස දූෂණය නැති කරොත් මේක කරන්න බෑ. එතකොට රජයේ මුදල් නාස්තියක් වෙන්නේ. ඔය තියෙන මැෂින් පාවිච්චි වෙන්නේ නැත්නම් නාස්තියක් ඒක. කැමරා පාවිච්චි වෙන්නේ නැත්නම් මෙතන කන්ට්‍රෝල් රූම් එකක් හදා ගන්න ඕනේ හැම වන්දනාගාරයකම. කන්ට්‍රෝල් රූම් එක. කන්ට්‍රෝල් රූම් එකෙන් තමයි මේවා පරිපාලනය වෙන්න ඕනේ. හැම බන්දනාගාරයකම CCTV කැමරා ඇති කරන්න ඕනේ. ඇති කරලා කන්ට්‍රෝල් රූම් එකේ මේක හරි විදියට නිදහරින් පිරිසකින් පරිපාලනය වෙන්න ඕනේ මේක. එතකොට මේ බන්ධනාගාරේ අපි මොකද්ද කරන්න හදන්නේ? හරි පරිපාලනයක් ඇති කරන්න. පරිපාලනය. හරි පරිපාලනය. නියම පරිපාලනය. දැන් ඒක තමයි මම දෙපාර්තමේන්තුවේ කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඕක තමයි දැන් කරන්නේ. හරි පරිපාලනයක් ඇති කරන්න ඕනේ. ඒක අපි ඇති කරා. නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ. එතකොට අර පද්ධති සකස් වෙනකොට හරියාකාරව දූෂිතයින් කොන් වෙනවා. නිර්ධාරණ ගැන මම කතා කරා. දූෂිත නිර්ධාරණ කොන් වෙනවා. හඳුනා ඒගොල්ලෝ ආවරණය වෙනවා. නිරාවරණය වෙනවා. ඔය ආවරණය වෙච්ච කට්ටිය නිරාවරණය වෙනවා දැන්. ඒ මොකද පද්ධති වලින් ඒ ක්‍රමවේද සකස් කරගෙන යනකොට මේ දූෂිතයින් සෙල්ලම් කරන්න බෑ මේක ඇතුලේ. සෙල්ලම නතර වෙනවා. එතකොට මෙතන ජ්‍යෙෂ්ඨ පිරිසක් ඉන්නේ. තමුන්වාසීලාට මම දන්නේ තරුණ නායකයෙක් ඉන්නවා. තමුන්වාසී රජයේ සේවයේ ඉන්න ඉදිරි කාලේ ඇතුළත මේක කලින් නොකරා නම් දැන්වත් කරන්න අදිෂ්ඨාන කරගන්න. මේ රට ඉදිරි පරපුරට යහපත් ජීවත් වෙන්න පරිසරයක් ඇති කරන්න. මේක තමයි ප්‍රධාන කරදරය මෙතන. මොකද අපරාධකරුවන් අපරාධ මර්ධනයක් වෙන්නේ නැහැ මෙතන.
පිට කොච්චර කරත් මේක ඇතුළට ආවම වෙන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය නැති කරන්න ඕනේ. එතකොට අපේ මයින්ඩ් සෙට් එක අර අපි හිතන විදිය ඒක වෙනස් කරන්න ඕනේ. අපේ අවුට්ලුක් එක හිතන විදිය හරි ගස්ස ගන්න ඕනේ. හැඩ ගස්ස ගන්න ඕනේ. අරමුණු හදා ගන්න ඕනේ. අලුත් අරමුණු. විශ්‍රාමයේ යනකොට සතුටින් විශ්‍රාමයේ යන්න. මගේ කොටස මං ඉටු කරා. තමුන්වහන්සේට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අන්තිමට විශ්‍රාමයේ යනකොට. හාන්සි පුටුවක වාඩි වෙලා ඉන්නකොට මේව මතක් වෙයි. මට අවස්ථාව ලැබුණා මම මොකද්ද කරේ? අනිත් එක මේ දූෂිතයින් සදාකාලික නැහැ. තමුන්වහන්සේට මතක තියාගන්න. ඔය දූෂිත මුදල් හිටින්නෙත් නැහැ. අපිට ඒවා පේනවා වටපිට බලපුවම සමාජයේ. මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේ යහපාලනයක් ඇති කරන්න මේ බන්ධනාගාරය. එතකොට මම හිතන්නේ මම තමුන්වහන්සේලා එමතු ඇති. දැන් තියෙන්නේ වැඩ පෙන්නන්න. අවස්ථාව තියෙන වැඩ පෙන්නන්න. වැඩ කරන්න. කාලේ නාස්ති කරන්න කාටවත් දෙන්න එපා මෙතන. කාලේ කන්න. මොකද අපේ රටේ ලොකු පිරිසක් ඉන්නවා කාලකන්නියෝ. කනගාටුයි කියන්න. කාලය කනවා. උදේට වැඩට ආපුවම කෑම කන්න පැය භාගයයි. කොණ්ඩේ හදා ගන්න තව විනාඩි 15යි. වැසිකිළියට යන්න විනාඩි 15යි. එතකොට පැයක් ඉවරයි. හවස තව පැයක්. ඒ කටයුතුම නැවත කරන්න. එතකොට දවල්ට කෑම කන්න ඕපදූප කතා කරන්න තව පැයක්. ඕක තමයි සංස්කෘතිය මේ රජයේ ආයතනවල. ඔය සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. මම රාජකාරියට එන්නේ පාන්දර 6ට 6යි කාලට. පැය 12ක් මම වැඩ කරන හැමදාම කාර්යාලයේ. කාර්යාලය ඇතුළත අඩුම ගන්න. එතකොට ආදර්ශයෙන් මේ රාජකාරිය කරන්න ඕනේ. නායකයෙක් හැටියට තමුන් ආදර්ශයක් දෙන්න ඕනේ පිරිසට. අර ඊයේ මං අහගෙන හිටිය ආරක්ෂක ලේකම්තුමා තමුන්වහන්සේට කතා කරා. නායක තුමාට කිව්වා තමුන් තීරණය කරන්න අවුරුදු 2යිද විශ්‍රාම යනකම් මේක ඉන්නවද කියලා. එතකොට අපි හැමෝටම ඕක තමයි වෙන්නේ. රාජකාරිය කරේ නැත්තම් මේවල ඉන්න බෑ හරිය විදියට. එතකොට තමුන්ටත් හොඳයි පවුල් වලටත් හොඳයි රටට අන්තිමට හොඳයි. එතකොට තමුන්වහන්සේට මම කියන්නේ මේ අභියෝගය ජය ගන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. දැන් මේ යුද්ධය බලන්න. යුද්ධ ජය ගත්තා. අවුරුදු 30කට පස්සේ. කවුරුත් හිතුවද? ඒ මොකද ඒ නායකින් අධිෂ්ඨාන පූර්වකව කටයුතු කරේ. හැම පැත්තෙම. අරමුණක් හදා ගන්න හරියට කෙලින් යන්න. ස්තුතියි.